සීමාවෙන් එහා දේශපාලනය. අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් සමග අද සාකච්ඡා කරමින් සිටින්නේ සලකුණේ අපි එමු මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන අපිට වටෙන් ගොඩක් දේවල් කතා කර කර එහෙම යන කාලයක් නැහැ. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව මම වෙනම තැනකින් පටන් ගන්න නැහැ. කෙලින්ම කතාවෙම පටන් ගමු. මොකද හේතුව ඒතොර ලේසි අපිට කතා කරලා යන්න පහසුයි නැත්නම් කාලයක් කළමනාකරණය කර ගන්න අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමයි ඊබ්‍රහීම් මේ සහෝදරයන් පිළිබඳව කතා කරන විට මේ ඊබ්‍රහීම් කියන ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කළත් ඔහු ඔබේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයෙක් කියන කතාව. මේක බරපතල චෝදනාවක් විදිහට එල්ල වෙමින් තිබෙන කාරණාවක්. ඒ නිසා අපි මෙතනින්ම කතාව පටන් ගමු. බරපතල චෝදනාවට දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක්. පරිමිපව ඇත්ත. නමුත් ඒ චෝදනාව දැන් පාස්කු කොමිෂන් වාර්තාවත් සමග නැවත කරලියට මට කලින් ඔයා කියන ගොඩක් ඒවා. ඉතින් මේ බරපතල චෝදනාව පිළිබඳව ඉතාමත් බැරෑරුම් ලෙස අවුරුදු දෙකකට ආසන්න කාලයක් මම හිතන්නේ මෙතනත් අවස්ථා තුනක් විතර මම පැහැදිලි කරලා තිබෙනවා. මම නැවතත් පැහැදිලි කරන්නම්. 2015 ඔහු අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කරනකොට ඔහුට ඒ වන විටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනුත් ජී.එල්. පීරිස් කර්මාන්ත අමාත්‍යවරයා විසිනුත් රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යවරයා විසිනුත් විවිධ අවස්ථාවල ඔහුගේ මෙහෙය අගයමින් ඔහුට සම්මාන ප්‍රදානය කරලා තිබුණා. සහතිකපත් එක මන් දන්න සමහර නාමයන් ඔය කියන්නේ අපනයන සම්මාන. ඔව් අපනයන සම්මාන පුද කරලා තිබුණා. එතකොට ඒ වගේම අපි හිතන අපේ දේශපාලන ව්‍යාපාරය ඒ කියන්නේ දැන් පන්තියක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් අය උඩ පන්ති එකතු වෙලා ඉන්නවා. දැන් මම ඔබට ඇහුවොත් අපේ රටේ ප්‍රධානම ධනපතියන්ගේ ලැයිස්තුව ගත්තොත් ඒක දෙමළ සිංහල මුස්ලිම් ભેදකින් තොරව ඉන්නේ. අපේ රටේ වංචනිකයන්ගේ ලැයිස්තුවක් ගත්තොත් දෙමළ මුස්ලිම් සිංහල එකට එතන ඉන්නවා. හැබැයි පහළ පන්තිමේ ව්‍යාපාරයක් ලෙස ගත්තොත් පහළ මිනිසුන්ගේ ව්‍යාපාරයක් තාමත් අවශ්‍ය විදිහට දෙමළ සහ මුස්ලිම් නියෝජනයක් සකස් වෙලා නැහැ. උදාහරණයක් ගත්තොත් අපි. ඒ නිසා අපිට මුස්ලිම් සමාජය ආමන්ත්‍රණය කරන්නත් ඔවුන්ගේ නියෝජනයක් අපේ ජාතික ලැයිස්තුව තුළ පිළිබිඹු කරන්නත් අපි ඉබ්‍රහීම් ඔහුට නාම යෝජන ලබා ඔබ ඔහුව පුද්ගලිකව දැනගෙන හිටියද? අපි ඒක දේශපාලන ව්‍යාපාරය සමග බැඳිලා හිටපු කෙනෙක්ද? 2004 ඉඳන් අපිත් එක්ක සමීපව වැඩ කරා. නමුත් ඔහු අපේ දේශපාලන පක්ෂ ක්‍රියාධරයෙක් නෙවෙයි. මොකද ජාතික ලැයිස්තුව එහෙම අයගෙන් නෙවෙයිමනේ දාන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මොරටු විශ්වවිද්‍යාලයේ පහුගිය කාලේ හිටපු උපකල්පතුමා අපේ ජාතික ලැයිස්තුවේ සමාජිකෙක් නා. නමුත් ඔහු අපේ පක්ෂ සමාජිකයෙක් නෙවෙයි. ඒකට ඔහු පක්ෂ අරමුදල් වලට සප්පායම් වෙච්ච කෙනෙක්ද? නැහැ. නමුත් අද සමාජ මාධ්‍ය වල මේ පෝස්ට් එකක් ගියා මේක ලාල්කාන්තගේ. මේක ඔබ කියන්නේ මේක මොකද මීට පෙරත් ලාල්කාන්තගේ මේ මෙසේජ් එකක් ගිහිල්ලා ඊට පස්සේ ඔහු ඔව් නෑ පැහැදිලි කරන්න ඌණ පූර්ණ අවශ්‍ය නෑ. ඒක තමයි මම කියන්නේ ඊට පස්සේ ඒක නෑ කිව්ව එක මම යහන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට ඇති එකම චෝදනාව මොහොමඩ් ඊබ්‍රහීම් ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ගැනීම. මේ පිළිබඳව මම පක්ෂය ඇතුලේ කීපවරක් හඬ නැගුවා. නමුත් මගේ උත්සාහයට වඩා ඊබ්‍රහීම්ගේ මුදල් පක්ෂය ඇතුලේ බලවත් වුණා. අසීමිතව වියදම් කරන මුදලට ප්‍රතිපත්ති පාවා දුන්නා වර්තමාන නායකයා. මේ ලාල්කාන්තගේ නමින් මේක හරිද? මට දෙන්න පොඩ්ඩක්. මේක දෙන්නේ කොහොමද? දෙන්න බෑ. අපි දෙන්න දුර වැඩි. මම දෙන්න විරාමයක දෙන්න. මම කියන්නේ විවර වෙන්නේ. ඕන මට දෙන්න පුළුවන්. චමුත මම සතුටු වෙනවා. නෑ එතන පොඩි කොටසක් මන්ත්‍රීතුමා සමාවෙන්ම එකතු කරන්න. දැන් මෙතන නෑ මේකට සම්බන්ධ කරන්නේ නෑ මේකට සම්බන්ධ කාරණයක්. නෑ ඔය වැඩේට මම එකඟ නෑ පොඩ්ඩක් ඉන්න. මේකට සම්බන්ධ කාරණයක් මන්ත්‍රීතුමා. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්නකෝ. එකක් තමයි මගේම පළමුවෙනි ප්‍රශ්නය හොය ඉබ්‍රහීම් ගැන. මම ඉබ්‍රහීම් ගැන පැහැදිලි කරමින් එනකොට ඒකට ඌණ පූර්ණයක් ලෙස තව ප්‍රශ්නයක් ඇහුවා සමුදිත. දැන් සමුදිත අහපු ප්‍රශ්නෙට තව ඌණ පූර්ණයක් ලෙස ඔබතුමා ප්‍රශ්නයක් අහනවා. තව මම කියන්නේ ඒක සාධාරණ නෑ. හරි අපි පිළිතුර මොකද්ද එහෙම? මම දැන් ඉස්සෙල්ලා ඒකට පැහැදිලි කරලා ලාල් සංසෝධනයකට පැහැදිලි කරා. එතකොට ඉබ්‍රහීම් එහෙම තැනක හිටියා. ඒ නිසා ඔහු අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කරා. එතකොට අපි කිසිසේත්ම අපි වතරක් නෙවෙයි මම හිතන්නේ සම්මාන දෙනකොට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවර රත්නසිරි වික්‍රමනායක හෝ කිසිවෙක් ඔහුගේ දරුවන් නෙවෙයි සබත්තාවයක් තිබෙන බව දැනගෙන හිටියේ නෑ. බුද්ධ්‍යංශ 8ක් තිබුණා. ඒ කිසිවෙකුටත් මේ කිසිවක් වාර්තා වෙ තිබුණේ නෑ. නමුත් ඊට පස්සේ ඔහුගේ දරුවන් පහරට සම්බන්ධ වී තිබුණා. ඔහුවත් අඩංගුවට අරන් තිබෙනවා. ඉතින් නීතිය අනුහට ගත හැකි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඊළඟ චමුදිත මේක සලකුණ හිරු නාලිකාවේ ප්‍රෝග්‍රෑම් එක. ඒකට අපි දන්නවා දැන් අපේ රටේ නිල සහ වගකීම් සහිත නාලිකා මාධ්‍ය ආයතන තිබෙනවා. ඒකට මම හිතනවා
යමක් හිරුනාලිකාවෙන් ප්‍රකාශයටපත් කරාට පස්සේ ඒකේ වගකීමක් තිබෙනවා, ඒක යම් පිළිගැනීමක් තිබෙනවා කියලා උපකල්පනය කරනවා. එතකොට ඔබ එම නාලිකාවේ දේශපාලන වැඩසටහන මෙහෙවන ප්‍රධානිය. ඒ ප්‍රධානිය මගෙන් ප්‍රශ්නයක් අහනවා ලාල් කාන්ත කිව්වායයි කියන පෝස්ට් එකක් ගැන. එතකොට හිරුනාලිකාව පිළිබඳ තියෙන විශ්වාසය සහ ගෞරවය මත පදනම්ව ඔබ ඒ ප්‍රශ්නේ මගෙන් අහනකොට ඔබට එහෙම ප්‍රශ්නයක් පැන නැගුණා නම් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ පෝස්ට් එකක් උපුටා මගෙන් මේ ප්‍රශ්නේ අහනකොට මා හිතනවා නාලිකාව පිළිබඳ තියෙන ගරුත්වයට තමයි හැල්ලුවක් වෙන්නේ. ඇයි? නාලිකාවක ගරුත්වයක සහ වටිනාකම තිබෙන්නේ එහි තිබෙන උපකරණ සහ ඒ තියෙන සංනිවේදන මාර්ග සහ ඒ තියෙන කැමරා මත නෙවෙයි. ඒ නාලිකාවේ වාඩි වෙන පුද්ගලයන් මත. හරිද මා කියන්නේ? ඒ නිසා මම දැනගන්න කැමති ඔය උපුටා ගත්තු එක පිළිබඳව ඔබ වග කියනවා. නෑ මේ සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය වල ගියපු ඒවා මම එක පැත්තකින් මට සමාජ මාධ්‍ය හරහා විවිධ දේවල් මතුවෙනවානේ. ඒවා අපිට ඒවා අපිට විශ්ද ගන්න පුළුවන්. මේ වගේ සාකච්ඡා කිරීම හරහා මේක සත්‍යද අසත්‍යද මම ඇහුවේ මේක නිල ප්‍රකාශයක්ද නැද්ද කියන කාරණා. මා කියන්නේ සමුදිතේ එවැනි ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශයක් කරනකොට යම් තමන්ටත් මම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබෙන් ඒ ප්‍රශ්න පිළිබඳව මටත් විශ්වාසයක් තියෙනවා. මම එහෙම ප්‍රශ්නයක් නෑ දැන් මේ සමාජ මාධ්‍ය අරගෙන ඔබේ විශ්ලේෂණ ගන්න නැතුව කතා කරන්නේ අවසන් කරේ නෑ. ජනාධිපතිවරයා කතා කරන සමාජ ඒක තමයි කියනවා දැන්. මට එකකටකින් චමුදිතේ ප්‍රශ්න හැසීම ගැන පුදුමයක් නොවන්නේ එවැනිම ෆේක් නිවුස් එකක් ව්‍යාජ නිවුස් එකක් ජනාධිපතිවරයා ආද උපයෝගී කරගෙන තියෙන නිසා. ඒ නිසා රටේ ජනාධිපතිවරයාත් මම දැක්කා JVP පරිසරවේදියෝ කියලා. නේ මට ඕන නම් මේක නොහා යන්න තිබුණා. අපිට හිස්තනක් තියලා යන්න බෑ. ඒකයි. කියන්න දෙන්න පුතේ. කිව්වා ඔබ දැන්. මම මේ කියමින් ඉන්නේ. මතක් නෑ ඔබ කියමින් ඉන්නේ ඒකම නෙමෙයි. ඔබ කියන්නේ මම මේක අහපු කාරණාව ගැන කතා කරන්නේ. ඒක ඇහුවේ කියන එක. ඔබ ඒක මතක් කරගන්න. ඇයි ඒක ඇහුවේ කියන එක. ඒක මම කතා කරනකොට ඔබට ආයේ මෙහෙම කිව්වන හොඳයි කියනවා මතක් වෙනවා කියන්න එපා. නෑ මතක් කිරීම නෙමෙයි. මම කියන්නේ ඔබ අහන්නේ ඇයි මේක ඇහුවේ කියලා. මම කියන්නේ හරි. මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ජනාධිපතිවරයාත් හරිද? එවැනි තරකට පත් වෙලා තියෙන තත්වයක් ඇතුලේ ඔබේ ප්‍රශ්න ඇහුවා මගෙන්. මම ඉතා වගකීමෙන් කියන්නේ ලාල්කාන්ත සහෝදරයා කිසිදු තැනක කිසිදු විටක එවැනි ප්‍රකාශයක් කොට නැහැ. ඊළඟ අපේ ජාතික ලැයිස්තුවේ සියලු දෙනා පිළිබඳව මාත් ඇතුළුව ලාල්කාන්ත සහෝදරයාත් ඇතුළු අපි සියලු දෙනා එම ජාතික ලැයිස්තුව පිළිබඳව වගකීම බාර ගන්නවා. ඒ නිසා වෙනත් පක්ෂ වලට අදාළ වෙන්න පුළුවන් අරය අපිට දාලා මෙහා අපිට දාලා මගාරින්න අපි දේශපාලන ව්‍යාපාරයක්. ඒ කියන්නේ එක පැත්තකින් මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා වැරදි. ඒ විතරක් නෙවෙයි ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී මමද ලාල්කන් සහෝදරයට, තිලින් සහෝදරයට, අනිකුත් සියලු සහෝදරුන්ද මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරන සියලු දෙනාගේ සාමූහික අදහසකින් තමයි එම ලැයිස්තුව සකස් වෙන්නේ. හරි. අපි බලමු දැන් විවිධ අදහස් විවිධය පළ කරනවා මේ අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා දැක්වූ අදහසක්. සත්සාලිව නීතිපතිතුමාගේ උපදෙස් පරිදි තමයි මේ අත්අඩංගුවට අරන් තින්නේ දේශපාලන පරිගණකයන් නෙවෙයි. ජාතික ආරක්ෂා සම්බන්ධව මෙවැනි ප්‍රකාශ කරන්නන්ට ඔබතුමා දෙන්නේ පඩේට කුමාර. ඒක තමයි මේ වගේ ප්‍රකාශ කරනවා අනුර කුමාර දිසානායකත් කියලා තියෙනවා මම මේ පුස්වෙඩිලි කතාව තමයි කියන්නේ කියලා. පාසක බහාරේ ඉල්සාම් සහ ඉන්ෂාම් තමයි මරාගෙන මැරෙන සහෝදරයන් දෙදෙනා. ඔවුන්ගේ පියා තමයි ඉබ්‍රහීම්. ඔවුන් තුන්දෙනා තමයි ලක්ෂ 300ක් දුන්නේ සහරාන්ට මේ ප්‍රහාරය කළන්න. ඒතකොට ලක්ෂ 300ක් දුන්න ඉබ්‍රහීම් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධ වුණොත් මම හිතන්නේ අනුර කුමාර දිසානායකට දුර අනාගතයෙන්ම පැහැදිලි කිරීමක් කරන්න වෙයි. ඒ කියන්නේ එයාගේ පුස්වෙඩිලි කතාවට අපි රැවටෙන්නේ නැහැ. ඒවා ජීවුණුද කියන එක ඉදිරියේදී අනුර කුමාර දිසානායකටම බලන්න පුළුවන් වෙයි. ඒකට උණු පුරුණක් තියෙනවා. හොඳයි. දැන් ඔහු කියන්නේ ඔබ කිව්ව කතාවට උත්තරයක් දෙන්නේ මේ දැන් ළඟදිම ප්‍රකාශයක් දෙන්න පවා කැඳවීමක් ලැබෙන බවක් තමයි කියන්නේ මේ ඉබ්‍රහීම් ජාතික ලැයිස්තුව ඇතුළත් වීම පිළිබඳව කියන කාරණා සූදානම් දෙන්නේ දැන් ප්‍රකාශයක් කරන්න. ඔයාගේ ප්‍රශ්නයට සම්බන්ධව දැන් ඔබතුමාගේ විග්‍රහයටම අනුව දැන් අනිත් දේශපාලන සංධානයන් කෙසේ වෙතත් ඔබතුමාලා සෑහෙන වගකීමෙන් කටයුතු කරන පිරිසක් කියන එකනේ ඔබ හොවා දක්වන්නේ. ඉතින් ඒක ඇතුලේ ඒ ජාතික ලැයිස්තුවක ඒ දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඇතුලේ මෙවැනි පුද්ගලයෙක් සිටීම පිළිබඳව අපිට එහෙම ලකුණක් ගන්න පුළුවන්. මෙහෙමයි. ඒක එකක් තමයි මා ඒ කමිෂන් වාර්තාවත් ඒ ක්‍රියාවලියත් කියපුවාම මේ පැන නැගුණු කාලවකවානු එහිදියත් වුණු ආකාරය ඒවා ගත්තාම මා ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් මා හිතනවා 2015 දී එවැනි සබත්තාවයක් හොට නොතිබුණා හෝ තිබුණා අපිට ඇත්තටම අවබෝධයක් නැහැ. එම් විය හැකි. ඒක දේශපාලන ව්‍යාපාරයකට පපණක් නෙවෙයි.
රාජ්‍ය බුද්ධ්‍යංශ ගණනාවක් ක්‍රියාත්මක වෙන්නේ කිසිවකට අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි මා එකක් වගකීමෙන් කියනවා එතනින් පසුව අප කිසිසේත්ම ඔහු ආරක්ෂා කරන්න ඔහුව බේරා ගැනීම සඳහා අපේ මැදිහත් වීමක් නෑ. අපේ සාපි කියන්නේ රයිට් ඔහු අපේ පක්ෂ ජාතික ලැයිස්තුව ඔහුට ඒ අදාළ මොකද්ද වගකීමට වැරද්දට අනුව දඬුවම් ලබා දීම සඳහා නීතියෙන් කටයුතු කරන්න. ඔබ කියන්නේ එතෙන්දී ඒක තමයි දේශපාලන ව්‍යාපාරයකට විය හැකි දේ. අපේ රටේ තියෙන්නේ දේශපාලකයන්ු මේ පොදු සමාජයෙන්ම ගොඩනැගෙන කණ්ඩායම්. දේශපාලනේ තියෙන ප්‍රශ්නේ දේශපාලකයා වැරද්දක් කරන එක පමණක්ම නොවේ. ඒ දේශපාලකයාගේ වැරද්ද වසාගෙන ඔහු ආරක්ෂා කිරීම සඳහා එම දේශපාලන පක්ෂ මැදිහත් වීම. ඒක තමයි බරපතලම ප්‍රශ්න. ඉතින් අපි එවැනි මැදිහත් වීමක් කරලා නැහැ. ඊළඟ සරත් වීරසේකරගේ ප්‍රශ්නේ සරත් වීරසේකර ওই ප්‍රශ්නේ හදිසි. දැන් ඔබ ගත්තොත් පාස්කු කොමිසම අවුරුදු 1කමාරක් විතර තිබුණා. දැන් මේ මොකද්ද සිදුවීම සිද්ධ වෙලා අවුරුදු දෙකකට ආසන්න වෙලා තිබෙනවා. එන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක පරීක්ෂණයක් තිබුණා. ඒ කිසිදු අවස්ථාවක මම හෝ මගේ පක්ෂයේ කිසිවෙක්ගෙන් ප්‍රශ්න කරන්න කියලා නිමිත්තක් ඇවිල්ලා නැහැ. ඒතකොට සරත් වීරසේකරට හදිසියෙම නිමිත්ත ආවේ කොතනින්ද? මම ඔහුට ප්‍රකාශ කරනවා ඔහු පුස් වෙඩිල්ලක් කියලා. මම නිකන් නෙවෙයි කිව්වේ. ඔචාප ඔබ කිව් පරිදිම මොකක් හරි සමාජ ප්‍රශ්නයක් කෙනෙකුට මේගොල්ලෝ විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. එක විටකදී සරත් වීරසේකර කිව්වා ඔහු පළාත් සභා අමාත්‍යවරයාට පළාත් සභාව හොසි කරනවා කියලා. හැබැයි ආණ්ඩුව පළාත් සභාව ඡන්දෙ තියන්න එනවා. ඔහු කියන ඔහු කිව්වේ පළාත් සභාව හොසි කරනවා කියන එක නෙමෙයි. ඒක ඔහුගේ පුද්ගලික මතයක්. ඔහු කිව්වා ඔහුට අයිති බලයක් නැහැ පළාත් සභාව හොසි කරනවා. පළාත් සභාව ඇමති, පළාත් පාලන පළාත් සභාව ඇමති. එහෙනම් ඔහු කියන්න ඕන මා ආණ්ඩුවේ පළාත් සහ පළාත් පාලන ඇමති වුවද ඒ අමාත්‍ය දුරට අදාළ සරත් නෙවීමේ මේ නිකන් සරත් කතා කරන්නේ එහෙම කියන්න එපා. හරිද? ඒක ආණ්ඩුව කිව්වට පස්සේ පළාත් සභාව එයා කිව්වට පස්සේ පළාත් සභාව හොසි කරනවා කියලා ආණ්ඩුව පළාත් සභාව තියෙනවා. මම කිව්වා පුස් නෙමෙයිද? ඊළඟ ඔහු කියනවා තරුණයන්ට අවියාවුද පුහුණුව දෙනවා කියනවා. හමුදා පුහුණුව දෙනවා. දුන්නද? මම කිව්වා පුස්. ඒ කියන්නේ දුන්න නම් හොඳයි කියලාද ඔබ කියන්නේ? නෑ දෙන්නම හොඳයි නෙවෙයි. ඔහුගේ ප්‍රකාශ සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය ඔබ කියන්නේ කිව් දේවල් ඉටුන්නේ නැහැ කියන එක. කිව් දේවල් ඉටුන්නේ නැහැ කියන එක. ඔහු නිකන් ඔය වාචාලකමටයි ලදරුකමටයි අපරිණතකමටයි ඔහි කියවන කෙනෙක්. හැබැයි ඔහු කියන්නේ බරපතල ප්‍රශ්න. ඔහු කියනවා බුර්කා තහනම් කරනවා කියලා. ඒතර සමාජ විශාල සාකච්ඡාවක් ගොඩනැගෙනවා. හරිද? එතකොට ඔහු අමාත්‍යවරයෙක්ට මේ ප්‍රකාශ කරනවා ඒවා හිස් වැකි. අඩුම තරමේ කැබිනට් පත්‍රයව කැබිනට් මණ්ඩලයටවත් දාලා නැහැ. හරිද? තේරුම් ගන්න ඊට පස්සේ කියනවා එංගලන්තේ ගිහිල්ලා මොකක්ද අර පුස්තකාලේ තියෙන ලන්ඩන් පුස්තකාලේ තියෙන ලංකාවේ පුස්කොළ පොත් ඒව අරන් එනවා කියනවා. හරිද? මම අර්බුද වැසීම පැත්තෙන් ඔහු සාර්ථක නැද්ද? ඒක තමයි මම කියන්නේ. ඒ නිසා තමයි අපි පුස්වැඩිල්ලක් නෙවෙයි සාර්ථකයි. නෑ ඒගොල්ලන්ගේ අර්බුද වැසීම පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒක එළිදරව් කිරීම අපේ වගකීම. ඉතින් මම මේ වගකීම ඉටු කරා. මේ වගකීම ඉටු කරපුවාම සරත් වීරසේකර මට කියනවා ඔබ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔබ කැඳවන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සරත් වීරසේකරට විරුද්ධව යම් ප්‍රකාශයක් කරපුවාම ඔහු මොකද කරන්නේ? ඔහු පොලිස් භාරය ඇමති නිසා පොලිසිය මෙහෙවන මට විරුද්ධව කරන්න පුළුවන් දෙයක්. සරත් වීරසේකර වැඩක් නෑ යත් වෙන්නේ කියලා හරිද? එයා මතක තබා ගන්නවා. පොලිසිය කියන්නේ එයාගේ ගෙදර ඉන්න සිවිල් බට කණ්ඩායමක් නෙවෙයි. තේරුණාද? පොලිසිය කියන්නේ මේ රටේ ඉටු වෙනවද නැද්ද වෙනම දෙයක්. නීතිය හා සාමය ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලය දී තිබෙන ආයතන. ඒක බාර ඇමතිවරයා. ඒ ඇමතිවරයාට මොකක් හරි කිව්වම ඔහු කියන එයා කොමිසමට ගෙනියනවා. එයා CID එකට ගෙනියනවා. එයා මොකද කියන්නේ? එක පැත්තක ඔහුට බාර දීපු වගකීම ඔහු හරියට කරනවා වෙන්න බැරිද? ආණ්ඩුව බාර දීපුවක් කියලා. ඉතින් ඒක තමයි. ආණ්ඩුව බාර දීපු වගකීම අපි තේරුම් ගන්න තියෙන ගැසට් එකේ තියෙන වගකීම. හරි. ගැසට් එකකින් ජනාධිපතිවරයා අමාත්‍යවරයෙක් පත් කරනකොට ඔහුට තියෙන පනත් සහ ඔහුට තියෙන වගකීම් ගැසට් නිවේදනයේ ඉටු කොට තිබෙනවා. හැබැයි ගැසට් නිවේදනයේ කිසිවක් කොතනකවත් නැහැ. ඔහුට යමක් විරුද්ධව ප්‍රකාශ කරොත් ඒ ප්‍රකාශ කරපු කෙනාගෙන් කට උත්තර ගන්න. හරි. ඉතින් ඔහු තමන්ගේ පෞද්ගලික බට කණ්ඩායමකට පොලිසිය මෙහෙවනවා. මට කියන්න මේ මාතෘකාව ඊළඟ කොටස මේ කොටස ඊළඟ කොටසට යන්න කලින් ඔබ හිතන විදිහට දැන් ඔබ ඉබ්‍රහීම් ජාතික ලැයිස්තුව ඉන්න අතරේ කාලයක් දැන හඳුනගෙන ඉන්නේ නැතිනේ. පාස්කු වාර්තාවේ තියෙනවා නිලාම් ලංකාවේ මුලින්ම සිරියාවට ගිය පුද්ගලයාගේ තාත්තට ලක්ෂ 45ක් දීලා තිනවා ඉබ්‍රහීම් සහෝදරවරු. ඊට පස්සේ ඉබ්‍රහීම් සහෝදරවරු සහරාන්ගේ මල්ලි රිල්වාන්ට ලක්ෂ 350ක් දීලා තියෙන එකෙන් ලක්ෂ 50ක් සයින්ද මරුදු ගෙදර බෝම්බු පුපුරන වෙලාවේ හම්බ වෙලා තියෙනවා. කඩු බෙදීමේ සිද්ධියේ ඉඳලා මේ කඩු 1300ක් ඇවිල්ලා ඔය සහෝදරවරු බෙදීමේ සිද්ධියේ ඉඳලා ඔවුන්ගේ නම් ගෑවිලා තියෙනවා මේ රිපෝට් එක අනුව. ඔබ හිතන්නේ තාත්තා දරුවන්ගේ දේවල් නොදැන සිටියා වෙන්න පුළුවන් මම විශ්වාස කරන්නේ ඒක. මම විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් කියලා මම ඕනෑම තාත්තික් තමන්ගේ දරුවන්ගේ වෙනස් චලනයක් තිබෙනවා නම් ඒ තාත්තට ඒක තීරුම් ගත හැකියි. හැබැයි
ඒ චලනයේ ප්‍රමාණය, ඒකේ ගැඹුර, ඒකේ දිගපළල පිළිබඳ අවබෝධයක් තියෙනව නැද්ද කියලා මට සහතිකයක් නැහැ. ඒක ඔහු මා හිතන්නේ අවුරුදු දෙකක් විතර දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවගෙන ප්‍රශ්න කරලා තිබෙනවා. ඒ ප්‍රශ්න වලින් එළිදරව් වෙලා ඇති. ඉතින් දැන් ඒ කතාව පැත්තකින් තියමු. දැන් අලුත්ම කතාව රෂීඩ් අක්බාර් මෞලවිවරයා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ දිගු සතිය අත්අඩංගුවට පත් වෙනවා. දැන් ඔහු කියන්නේ ඔහුගේ ජමාතේ ඉස්ලාම් සංවිධානයත් ජාතික ජනබලවේගයේ සමාජික සංවිධානයක් වශයෙන් මේ තොරතුරු වාර්තා වෙනවා. දැන් එතකොට මේ කාරණාව මොකක්ද කියන්නේ? දැන් ඉබ්‍රාහිම් විතරක් නෙමෙයි. දැන් ඊළඟට තවත් කාරණා. ඒ කියන්නේ පාස්කු වාර්තාවෙන් විවිධ පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව අදහස් දීලා තිබෙනවා. ඒක බොදු බල සේනා තහනම් කළ යුතුයි කියන යෝජනාව එකේ තිබෙනවා. ඒ වගේ මේ ජමාතේ ඉස්ලාම් කියන සංවිධානය තහනම් කළ යුතුයි කියන යෝජනාව එකේ තිබෙනවා. ඉස්ලාම් සහ ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාර දෙකම තහනම් කළ යුතුයි කියන යෝජනාව තිබෙනවා. ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කළ යුතුයි කියන චෝදනාව තිබෙනවා. එනිසා මේකේ චෝදනා රැසක් තිබෙනවා. චෝදනාවට භාජනය වෙච්ච අය මා දැක්කා බොදු බල සේනා නායක හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කරා ඕ මේක වාර්තාවකට පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේම මම දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔහු චෝදිතයෙක් ඔහුත් මේ වාර්තාවගේ පක්ෂම මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ලැබුවා. ඔබ පිළිගන්නවද වාර්තාව? පක්ෂ නායකයෙක් මායක පසු කියන්නේ එතකොට ඔහුත් ඒක ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඊළඟ ජමාතේ ඉස්ලාම් කියන සංවිධානයත් ඔවුන්ට යම් පැහැදිලි කිරීමක් ඔවුන් ගැන තියෙනවා. ඒක ඔවුන්ගේ ස්ථාවර. ඒතර අපි අපේ ජාතික ජනබලවේගයේ කොටස්කරුවෙක්ද ඔහු. ජමාතේ ඉස්ලාම් කියන සංවිධානයේ ගොඩනැගුවේ අපේ රට 1954. ඒතර ඒක ටිකක් 1954 දැන් ගත්තොත් දිගු කාලයක් තිබෙන සංවිධානයක්. ඔහු මුස්ලිම් ජනතාවත් එක්ක විශාල වැඩ කටයුතුක් කරමින් තිබුණා. ඒතර අපි ජාතික ජනබලවේගයේ ගොඩනගන අවස්ථාවේදී 1954ද? 54. 47 නෙමෙයි. 47 මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඔය මා දන්න විදිහට 54. ඔබ 47 කියනවනම් මට ඒක ප්‍රශ්නයක් නෑ. නෑ මම විවාදයට යනවා නෙමෙයි බල්ලිකම්. මා දන්නේ මම 54. මොකද අපි ඉන්දියාවට පෙර අපි ඉන්දියාවේ 1962. ඔව් මා දන්නේ මම ඒතර කියන්නේ මම මේ සංවිධානය ගැන කියන්නේ. ඔය සංවිධානය මම කියන්නේ. සංවිධානය ගැන මා කියන්නේ 1954 පිහිටවලා තිබෙනවා. ඔව් මුස්ලිම් සමාජයත් එක්ක වැඩ කරලා තියෙනවා දීර්ඝ කාලයක්. ඔවුන් අපේ ජාතික ජනබලවේගයේ පංගුකරුවෙක් හැටියට අපේ සංවිධානය සම්බන්ධ වුණා. හැබැයි ඒ වෙලාවේ අපේ ජාතික ජනබලවේගයේ අරමුණ තිබුණේ අර මොකද්ද සටන් ඒ කියන්නේ මෙහිම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීම නෙවෙයි. නමුත් ජාතික ජනබලවේගයේ ගොඩනගලා මාස 3ක් විතර ආසන්න එනකොට ජනාධිපතිවරණයට දින නියම වෙනවා. ඒ වෙලාවේදී අපි ජාතික ජනබලවේගයේ දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරනකොට ඔවුන් ජාතික ජනබලවේගයේ කියන දේශපාලන පක්ෂයෙන් අයින් වෙනවා. හොඳද? ඕක තමයි ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන. අයින් වෙනවා? ඔව්. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ජාතික ජනබලවේගය කියන දේශපාලන පක්ෂයේ උන් කොටස්කරුවෙක් නෙවෙයි. ඒ කියන්නේ දැන් මේ මොහොතේ නෙවෙයි. ජනාධිපතිවරණය ඒ කියන්නේ අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන්න දේශපාලන පක්ෂයක් නෑ මගේ තියෙන ප්‍රශ්නය මෙච්චර මොනවා වුණත් අපි වෙන පැත්තකින් ජවිපේ නායකයා සහ ජවිපේ දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳ ඇතම් බොහෝ අය කතා වෙනවානේ. ඇයි ජවිපේට අවස්ථා දෙකකදී මේ වගේ ප්‍රශ්නයක් දැන් රෂීඩ් අක්බාර් මෞලවිවරයා දැන් අත්අඩංගුවේ ඉන්න. ඔහු පැහැදිලි අපි කලින්ම කතා කරමු. මාමනැල්ල බෝම්බ සිද්ධිය හා මේ බුදු පිළිම සිද්ධිය හා සම්බන්ධ ෂාහිඩා සාදික්ගේ පියාගේ සහෝදරයා කියන්නේ බාප්පා. ඒතකොට දැන් අත්අඩංගුවට පත් වෙච්ච මේ බයියත් දියුරුම දුන්න ෂාහිඩා ඔය පවුලේ මේ මරහගෙන මැරෙන සහරාන්ගේ කාන්තාව මේ ඇයගේ බාප්පා. ඉතින් මේ ඔබට මේ දැනගෙන තිබුණ නැද්ද මේ තොරතුරු? අපි කිසිසේත්ම අර ප්‍රහාරයට මෙයා සම්බන්ධයි මේ ප්‍රහාරේ පිටුපස්ස මෙයා ඉන්නවා. ඔයා කියන එකත් මම පිළිගන්නේ නැහැ. මම කියනවා නෙමෙයි මම කියන්නේ මේ පාස්කු රිපෝට් එකේ තියෙන මම කියන්නේ නෑ රිපෝට් එකේ තියෙන අඩුපාඩුකම් ඒක තමයි මම ඇහුවේ නෑ ඒකට පිළිතුර අපි වෙනම අවස්ථාව දෙන්න එපා. කියන්නේ රිපෝට් එකක් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් තමයි ඒ කොමිසම පත් කරේ. පත් කරපු ජනාධිපතිවරයා ඔබ ඉන්න කාලේ ඔහු ගාව ඒ ජනාධිපතිවරයාම දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. නිසා ඒකේ අඩුපාඩුකම් වෙනස්කම් තිබෙනවා. ඒ නිසා අපි වාර්තාවෙන් පසුව සැබවින්ම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි බලන්න. නෑ ඔබ පිළිගන්නේ නැහැ කිව්වේ මාවඩල සිදුවීම ඒවද පිළිගන්නේ නැහැ කිව්වේ. මම දන්නේ නැහැ ඒවා. නෑ ඔබ ප්‍රතික්ෂේප කරනවාද ඒ කියන්නේ? ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. මම කවුද ගැහුවේ කොතනද ගැහුවේ කොහොමද ගැහුවේ කවුද ඉන්නේ මම ඒවා දන්නේ නැහැ. ඒවා මගේ කාර්යයක් නෙවෙයි. හරිද? ඒක වාර්තාවකෝ පත්තරයකෝ කවුරු හරි කියු පමණින් මම පිළිගන්න සූදානම්ුත් නැහැ. නෑ කොමිෂන් වාර්තාවේ මම ඇහුවේ. කොමිෂන් වාර්තාවේ කොච්චර දේවල් තියෙනවද? හරිද?
ඔබ දැන් කොමිෂන් වාර්තාව ඔබගේ තියෙන බයිබලයේ නෑ මගේ බයිබලේ නෙමෙයි මම අහන්නේ කොමිෂන් වාර්තාවනේ මම කියන්නේ ඒ නිසා කොමිෂන් සභාව වාර්තා තිබුණා මා ගැන මම කියන්නේ ඒ නිසා ඒව පිළිබඳ තියෙන පුළුවන් අපට තිබෙන දේ තමයි එම සංවිධානයේ දීර්ඝ කාලයක් අපේ රටේ මුස්ලිම් සමාජයත් එක්ක වැඩ කරා අපිත් එක්ක වැඩ කරන නිශ්චිත මොහොත වෙනකොට ඉතා කෙටි කාලයක් වැඩ කරේ අපිත් එක්ක නිශ්චිත මොහොත වෙනකොට එවැනි සබත්තාවයන් පිළිබඳව හෝ එවැනි ගනුදෙනු පිළිබඳව හෝ අපිට වාර්තා වීමක් හෝ සබත්තාවයක් ඇති වී තිබුණේ නැහැ ඔච්චරයි හරිද ඊට පස්සේ උන් නෑ මට තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. දැන් මම අර පෝස්ට් එකක් සෝෂල් මීඩියා එකේ අහනකොට ඔබ කියනවා ඒක සම්බන්ධව මට විරෝධතාවය දක්වනවා. පාස්කු කොමිසමේ තියෙන රිපෝට් එකේ අන්තර්ගතය ගැන අහනකොටත් ඔබ මට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. එතකොට දැන් මම උපුටා ගන්නේ දැන් පාස්කු කොමිසමේ වාර්තාවම ඇහුවේ. ඒක ප්‍රතික්ෂේප කරන්න සහ නොකිනේ ඔබේ අයිතිය ඒකට මම ගරු කරනවා. ඔබට විරුද්ධත්වය නෙවෙයි දක්වන්නේ චමුදිත. ඔබ මේ පෞද්ගලික ගන්න එපා. නෑ පෞද්ගලික නිවන්නේ මම විරෝධතාවය දක්වන්නේ වාර්තාවට. ඔබ මේ මොහොතේ වාර්තාවේ අයිතිකරුවා වෙනවා නම් මට කරන්න දෙයක් නැහැ. මා කියන්නේ නෑ පොඩ්ඩක් ඉන්න. නෑ මට වෙලා බලන්න. වෙලා බලන්න. Nangro HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. From Nestle. නෑ වාර්තාවේ අයිතිකාරය වෙන්නේ නෙමෙයි. වාර්තාවේ අයිතිකාරය ගන්න කවුරුත් දැන් නැහැ වගේනේ පේන්නේ තියෙන්නේ. වාර්තාවේ නේද? මම ඇහුවේ මේ මම උපුට ගන්නේ වාර්තාවේ අන්තර්ගත. ඒකයි මම ඇහුවේ ඔබ මේ වාර්තාවේ ඔය මම අනිත් කතාව පස්සේ කතා කරමු. මේ කොටස් ප්‍රතික්ෂේප කරනවා පිළිගන්නේ නැද්ද කියන කාරණා. කියන්නේ මම වාර්තාව මුළුමනින්ම පිළිගන්නේ නැහැ. හරි එහි සමහර සත්‍ය කරුණු තියෙනවා අසත්‍ය කරුණු තියෙනවා විවාදාත්මක කරුණු තියෙනවා ඒක තමයි වාර්තාව. හරිද? ඉතින් ඒක තමයි මගේ වාර්තාව පිළිබඳ තියෙන ස්ථාවරය. ඒ මුළුමනින්ම පිළිගන්නේ නැහැ කියන නෑ මුළුමනින්ම කියන්නේ වාර්තාව සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ වාර්තාව ඒක අර්ධ පිළිගැනීමක්ද? ඇතම් කොටස් තියෙනවා කියලා ඔබතුමා නෑ මම කියන්නේ මෙන්න ඇතම් විවාදාත්මක කොටස් තියෙනවා. තාවුරුණු කොටස් තියෙනවා. පිළිගැනීමට භාජන වෙන කොටස් තිබෙනවා. මේම වාර්තාවක් තිබෙනවා ඕකේ. සමහර ඒවා පිළිගන්න. දැන් මෙහෙම කිව්ව සහරාන් බෝම්බ ගැහුවා කියන එක පිළිගන්න. ඒක පිළිගන්න දෙයක් නෙවෙයිනේ. නොපිළිගන්න ඉන්න බෑනේ වාර්තාවක තියෙනවා. වාර්තාවේ නොතුනොත් ඒක මම පිළිගන්නවා. ඒ වගේම තියෙනවා. හරිද? මම මේ අවසන් කරන්න හදන්නේ චමුත්. දැන් එකක්. දැන් මම ඔබලාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා වගේ මමත් කියන්න ආපු කරුණු ටිකක් තියෙනවා. ඒකටත් මට අවස්ථාව දෙන්න ඕන. ඔව් අපි ඒ සාධාරණ අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ මේවා දැන් ඔබලාගේ ප්‍රශ්න වලට මම පිළිතුරු. ඉතින් මම කියමින් ඉන්නේ හරි එතකොට මේ පිළිබඳව ඒ ඉස්ලාම් සංවිධානයේ දීර්ඝ කාලයක් වැඩ කරලා තිබුණා. කිසිදු එවැනි වර්ගයේ චෝදනාවක් හෝ එවැනි වර්ගීය වාර්තාවක් හෝ ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ਉਹ ජාතික ජන බලවේගයේ එක් නිශ්චිත මොහොතකදී කොටස්කරු බවට පත් වුණා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජාතික ජන බලවේගයේ දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙනකොට ඔවුන් එකකින් ඉවත් වෙලා ගොස් තිබෙනවා. ඕක තමයි ඒකේ ස්ථාවර. හරි එතකොට දැන් මෙතන තවත් කාරණාවක් මේ මම සරත් වීරසේකරගෙම ඇමතිවරයාගෙන් ප්‍රකාශය ඔහුගේ නිවැරදිනකුත් එක්ක ඔහු කියනවා මේ බිමල් රත්නායක පසුගියදා කරපු ප්‍රකාශයක් පිළිබඳව. ඒ කියන්නේ එහෙම කතා කරනවා ඔහු ප්‍රකාශය තමයි පිළිම වන්දනා කරන්නේ ගෝත්‍රිකයන් බවට බිමල් රත්නායක කරපු ප්‍රකාශය පිළිබඳව දක්වමින් සඳහන් කරන්නේ. මෙතන මේ ප්‍රකාශයම තමයි සහරාන් ප්‍රකාශ කරන්නේ. සහරාන්ගේ ප්‍රකාශයත් වහබ්වාදය මූලධර්මවාදය මෙතන තමයි මේ දැන් ජවිපේ පිළිම වන්දනා ප්‍රතික්ෂේප කරන මේක තමයි මාවඩැල්ල බුදු පිළිම කඩලත් සහරාන් ආරම්භ කළේ කියන කාරණාව. සරත් වීරසේකරගේ ප්‍රකාශයේ තියෙනවා බිමල් රත්නායක සහෝදරගේ ප්‍රකාශය නෑනේ. තියෙනවද ඒක දන්නේ? නෑ මෙතනද? මාළඟද? නෑ බිමල් රත්නායක ප්‍රකාශය නෑ. ඒ කියන්නේ සරත් වීරසේකර කිව්වා යයි කියමින් ඔබෙන් මගෙන් අහන එක. ඔව් පැහැදිලි. ඒක තමයි සරත් වීරසේකර විසින් කර තියෙන ප්‍රකාශයේ මුළුමනින්ම අසත්‍යයි. ඒ කියන්නේ වෙන ප්‍රකාශයක් කරලා නෑ බිමල් රත්නායක. ඉතින් සිංහල තේරෙන්නේ මේක අහගෙන ඉන්න හිටවත් ඔයාලට සිංහල තේරෙන්නේ ඇත්ත නමුත් මම ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඔබ ප්‍රතික්ෂේප කරනකොට මේක මේ බිමල් රත්නායක ප්‍රකාශයක් කරලා නැද්ද කියන එක. ඒකනේ මම කිව්වේ. ඒකනේ මම කියන්නේ. හරිද? කාලේ නාස්ති නොකර අපි දෙකොල්ලම යමු. ඔබ ටිකක් අද හරි ආවේගශීලී වගේ වෙනතර අනුර නෙමෙයි. ඔය බලන්න. නෑ මට මට ඇත්තටම ඔබට මුන්ට මේ කියන්න ඕන. ඔබ වෙනදා ඉන්න අනුර කුමාර දිසානායක නෙමෙයි වගේ. වෙනදා මම කියපු වෙනදා ඔබ නෑ ඊට වඩා ඔබ වෙනසක් තියෙනවා. වෙනදා මම කියපු ස්වභාවයක්ත් නෙවෙයි. වෙනස්. ඔය බලන්න. දැන් ඔබ නෑ ඇයි දැන් මේක එහෙම ඕනෑ බෑ තරගයක් නෙමෙයි. අපි සාකච්ඡා කරමින් අපි යමු මේක සංවාදයක්. නමුත් මට යම් කිසි වෙනසක් තේරෙනවා. මේකයි මම ඔබට කිව්වේ. නෑ කිසි වෙනසක් නෑ. වෙනසක් නෑ. හරි. නැත්නම් අපි එතන මම එකක් කියන්නම්. මම කියන එක නැවත පුනරාචාරණය කිරීම අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මම කියන්නේ අපි ඔබේ අනපද්ධති නීති නම් අපි දන්නේ නැහැ නේ. මම කියන එක මම කියන්නේ දැන් කියන්න නමුත් ඒක අපිට ඒ පද්ධතියෙම ඉන්න අමාරුයි. මොකද අපිට එහෙම පුරුද්දක් නැහැ නේ. අපි පුරුදු වෙච්ච යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ඔස්සේ අපි සාකච්ඡා කරලා යමු. ඔයාගේ ක්‍රමවේදය යන්න මම මගේ ක්‍රමවේදයට යන්න. හරි. හරිනේ. හරි. ඊළඟ මගේ කිසිදු වෙනසක් නැහැ. හැබැයි මම ඉතාමත් කැමති සංවාදයට චමුදිත යම් ප්‍රශ්නයක් අහලා ඒකට යම් පිළිතුරක් දුන්නාට පසුව ඔබ මම පොඩි කොලයක් ඉල්ලගත්තා නේ.
ඒ කියන්නේ මම පොඩි සටහනක් දාගන්නවා ඔබ අහන ප්‍රශ්නෙට පස්සේ දෙන්න. ඉතින් මමත් කැමති මේ විදිහට සංවාදය යනවනේ. හරිද? ඊළඟ මම කියන්න ආවේ බිමල් රත්නායක සහෝදරය ඉදිරිපත් කරපු කරුණ තියෙන්නේ මේක. ඔහු කියන්නේ අපේ රටේ මිත්‍යාවක් තිබෙනවා. මේ මිත්‍යාව විසින් අපේ සමාජයේ ගිලගෙන තිබෙනවා. උදාහරණයකට ගත්තොත් ඔබ හිතන්න අර පැණියක් පසුපස හඹා ගිහපු ආකාරය. ඒ සමාජයක් මිත්‍යාවකට ගෙනාවට පසුව සිදුවන තේ. ඒ වගේම එක යුගයකදී ඔබට මතක ඇති සමහර පිරිස් ගියා නිකවැරටියේ පැත්තේ අර බෝගහකින් ලෙඩ හොඳ කරගන්න. ඒක බෞද්ධාගමත් නෙවෙයි, ඒක බෞද්ධ වතා පිළිවෙතුත් නෙවෙයි. ඒ වගේ ඔබට මතක ඇති තව තැනක දොළු කන්දේ මේ චන්ද්‍රිකා වැවට මතුරලා හරිද බේත් හොඳ කරා. එතකොට ඒවා අපේ සමාජය ඔබට මතක ඇති මේ ළඟදී දරුවෙක් ගහලා මැරුණා. ඒ කියන්නේ ඒක අපේ රට වෙලාගෙන තිබෙන විශාල මිත්‍යාවක්. ඒතර බිමල් සහෝදරයා ඉදිරිපත් කරන්නේ මෙන්න මේ මිත්‍යාවත් එක්ක අපේ සමාජයට ඉස්සරහට යන්න බෑ. ඒ ගහ කියන්නේ මේ බෝධින් වහන්සේට නොවේ. තේරුණාද? ඒ ගහ කියන්නේ අර මිනිස්සු ලෙඩ හොඳ කර ගැනීම වෙනුවෙන් පහුගිය කාලේ මතකනේ නේ බස් පෝලිම් ගාගෙන සෙනග විසා අන්නේ මිත්‍යාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට බිමල් රත්නායක සහෝදරයාගේ ප්‍රවේශය මේ මිත්‍යාව මමත් බිමල් රත්නායක සන පක්ෂයකට අපේ ප්‍රවේශය මේ මිත්‍යාව තමයි අපේ සමාජයේ විශාලම ව්‍යසනී හේතු වෙලා තියෙන දේ තමයි ග්‍රාමීය ජනතාවට අපි හිතමු අපිට වේගයෙන් කොවිඩ් එන්නත ගෙනත් දීලා කොවිඩ් එන්නත තමයි මේකට විද්‍යාත්මක ප්‍රවේශය මේ හරහා ඔබගේ මේ ඔබගේ වසංගත තත්ත්වය පාලන කරගත හැකි කියලා විද්‍යාත්මක කතාවක් සමාජගත කරා නම් හරිද සමාජයේ මෙහෙම හැසිරෙන්නේ නැහැ. හැබැයි විද්‍යාත්මක කතාවට ආණ්ඩුවට ප්‍රවේශයක් නැහැ. දැන් උනත් නිකන් ගාටනේ එන්න තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවක් අර මිත්‍යාව දැනුවත්ව ප්‍රවර්ධනය කරනවා. ඔබට මතක ඇති පහුගිය කාලේ නාගලෝකෙන් මොකද්ද කරඬු ධාතු අරගෙන ආවයි කියන මිත්‍යාව. ඒ නිසා මේ මිත්‍යාව ඉතාමත් සැලසුම් කරලා කළමනාකරණය කරලා මේ දේශපාලන උපයෝග කරගන්න. ඒ නිසා මිත්‍යාවට එරි අරගලයක් අපේ දේශපාලනයේ කොටසක්. හැබැයි මේ මිත්‍යාව කියන්නේ අපේ රටේ සංස්කෘතික කොටස් වලට නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් අද අපි කුඹුරු වගා කරනකොට අපේ ගෙදර ඉස්සරහා තියෙන කොස් ගහේ අපි පොල් ගෙඩියක් එල්ලනවා. හරි ඒ අපේ සංස්කෘතිය. අපි කුඹුරේ ඇවිදින්න කලින් අපි සෙරප්පු දෙක කුඹුරෙන් එළිය තියලා තමයි අපි ඇවිදින්නේ. ඒක අපේ සංස්කෘතිය. ඒ මිත්‍යාව නෙවෙයි. අපි ගත්තොත් දැන් අපි කුඹුර වගා කරලා අපි අවසන් ලියක් දත්තරිනවා. ඒ කුරුළු පාලු. ඒක අපේ සංස්කෘතිය. අපි මේ අපේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි මේ තිබෙන්නේ. උදාහරණයකට ගත්තොත් පැණිය ගත්තොත් අපේ සංස්කෘතියේ නැහැ. අපේ හෙළ වෙදකම දේශීය වෙදකම ගත්තොත් මීට ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව මේ පළමුවන සියවසේ තමයි අපේ පළවෙනි වෙදවට්ටෝරු හම්බෙන්නේ. ඒ කියන්නේ කුරුණෑගල මලියදේව මහරහතන් වහන්සේට උපාසක මහත්මයෙක් විසින් ගිහින් දෙන ලද කොළකැඳ ඖෂධය. ඒක තමයි අපේ පළමු ඖෂධ වට්ටෝරුව අවුරුදු 2100ක් පැරණි. ඒ නිසා අපිට එම පාරම්පරික වෙදකම පාරම්පරික හෙළ වෙදකම අපිට තිබෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ ඔක්කොටම මුවා වෙලා මේ ආවේශ බලයෙන් පැනිදින ආවේශ බලයෙන් බෙහෙත් හොඳ කරන ආවේශ බලයෙන් කාලියම්මා ආවේශයෙන් පැණි හදන කාලියම්මා ඒ පැණිවල මේ සූත්‍රය කියලා දෙන අන්නේ මිත්‍යාවට එරේ අරගලයක් තියෙනවා. ඒතර බිමල් රත්නායක සහෝදරයා ඒ නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්නේ අන්නේ මිත්‍යාවට එරේ ප්‍රකාශය. ඒක තමයි මම හිතන සරත් විරසේකර අර Tamanට ලින්ක් කරගන්න ඕන විදියට මේක ලින්ක් කරගෙන තිබෙනවා. මම අදාළ ප්‍රශ්න තියෙන අහන්න දැන්. ඔව් හොඳයි. කමන්න ජම්බිත කොහොමද අවස්ථාව දෙනවා නැත්නම් මිත්‍යාවට අදාළයි ඕනනම් ඊළඟට අහන්නත් පුළුවන්. නෑ මට විරාමයට යන්න තමයි මේක ඉවර කරන්න පාස්කෝලට සම්බන්ධ නේද? මේ මිත්‍යාවට සම්බන්ධයි. ඉක්මන ඉවර කරන්න මම විරාමයට යන්න තියෙන එක. මොන විරාමයෙන් පස්සේ? නෑ මේ විරාමයෙන් පස්සේ වෙන මාතෘකාවක්. දැන් ඊටාම කෙටියෙන් අර මුල් ප්‍රශ්නෙක අදාළයි. ඔව්. දැන් ඔබේ යෝජනාව හොඳයි. හැබැයි දැන් මිත්‍යාව ගැන කතා කරනකොට මේ මිත්‍යාවේ උපරිම තැන ත්‍රස්තවාදයේම ක්‍රියාත්මක වුණේ ඉස්ලාම් ත්‍රස්තවාදයේ කාටවත් එක නෑ කියන්න බෑනේ. සහරාන්ලාගේ මිත්‍යාව. දැන් ලංකාවේ දැන් චමුදිසල කියාගෙන වහබ්වාදය ගැන එතකොට ශරියා නීති කියන්නේ ඔක්කොම පද්ධතියක්නේ. ඒ සිද්ධීන් පිළිබඳ ඔබේ මැදිහත් වීම. දැන් පිළිම වන්දනාව කියපු ගමන් ඕනම කෙනෙකුට මැවෙන්නේ සිංහල බෞද්ධ කතාව තමයි. අපි වෙනස් කරගමුකෝ ඔබ කියන විදිහට. අපි ඒක සංස්කරණය කරමුකෝ. නමුත් මේ දෙමළ බෙදුම්වාදයේ තුල ඉස්ලාම් ත්‍රස්තවාදයේ තුල අන්තවාදයේ තුල කියවෙන මිත්‍යාව පිළිබඳ ඔබේ මැදිහත් වීම ඇද්ද ඔබේ පක්ෂේ?
මෙහෙමයි උනේ ඕක. ඔබ කියන එකේ තර්කයක් තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ මේ දැන් දෙමළ ජාතිවාදී දේශපාලනයක් තිබෙනවා. හරිද? ඒ වගේම මුස්ලිම් ජාතිවාදී දේශපාලනයක් තිබෙනවා. මුස්ලිම් ජාතිවාදී දේශපාලනේ දැන් දෙමළ ජාතිවාදී දේශපාලන සැලකිතු ප්‍රමාණයකින් සංස්කෘතියක් භාෂාවක් එක්ක බද්ධ වෙලා එක තිබෙන්නේ. වැඩිපුර ගත්තොත් ඒ ජාතිවාදී. හැබැයි මුස්ලිම් ජාතිවාදයේ බද්ධ වී තිබෙනවා සැලකිතු ප්‍රමාණයෙන් ඉස්ලාම් දහමත් එක්ක. හරිද? ඒතර අපේ රටේ ඒ වගේම සිංහල බෞද්ධ ජාතිවාදිකුත් තියෙනවා. අපි ඒකත් පිළිගන්නවා. ඒකට දේශපාලනයක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ ජාතිවාදයන් පවතින හුදකලා ලෙස නෙවෙයි. මේ ජාතිවාදී හුදකලා ලෙස පවතින්නේ නැහැ. දැන් දෙමළ ජාතිවාදී යනු දෙමළ දේශපාලනය. මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී ජාතිවාදී යනු අද ඉස්ලාම් මුස්ලිම් දේශපාලනය. සිංහල බෞද්ධ අන්තවාදී ජාතිවාදී යනු එහි දේශපාලනය. ඔකනේ තියෙන්නේ. එතකොට අපි ඉස්ලාම් දෙමළ අන්තවාදය පරාජයට පත් කළ හැකි වන්නේ හරිද? සිංහල ජාතිවාදී ප්‍රවේශයෙන් නෙවෙයි. තේරුණාද? ඒ කියන්නේ එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා. ජාතිවාදය කියන්නේ එකිනෙකාට අන්තර් ලෙස පෝෂණය වෙමින් වර්ධනය වෙන කරුණක් ඔබ දන්නවනේ ඒක. සිංහල ජාතිවාදී උස්සන්න වුණොත් ඊට ප්‍රතිපක්ෂව මුස්ලිම් ජාතිවාදී උස්සන්න වෙනවා. මුස්ලිම් ජාතිවාදය ආය උඩට එනකොට ඒකට ප්‍රතිපක්ෂ සිංහල ජාතිවාදී උඩට එනවා. මේ ජාතිවාදී ප්‍රවණතා කියලා කියන්නේ එකිනෙකා පෝෂණය කරමින් වර්ධනය වෙන එකක්. හොඳද? එතකොට පහුගිය කාලේ මේ දෙමළ ජාතිවාදී ප්‍රවේශයටත් මුස්ලිම් ජාතිවාදී ප්‍රවේශයටත් ගෝසාවක් තිබුණා. සිංහල ජාතිවාදී විරෝධී ගෝසාවක්. තේරුම් ගන්න. ඒ කියන්නේ විරෝධී නිර්මාණය කර සිංහල ජාතිවාදී කඳවුරකි. ඒ තමයි මේ ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය කරන්නේ. අපේ ප්‍රවේශයේ උනේ ජාතික සමගිය හරහා ජාතිවාදී ප්‍රතික්ෂේප කිරීම. ඒක තමයි අපි හිතනවා සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ ජාතික සමගිය ගොඩනැගීමෙන් තමයි ජාතිවාදී ප්‍රතික්ෂේප කළ හැකි වන්නේ. හැබැයි සිද්ධ වුණ දේ තමයි අර විශාල ගෝසාවකින් අර ජාතිවාදී ගෝසාවකින් එනවනේ මුස්ලිම් ජාතිවාදයට විරුද්ධතාවය. මොනවද මුස්ලිම් කඩේට යන්න එපා, පොත්තු වල වඳ පොත්තු තියෙනවා, වඳ ඇඳුම් තියෙනවා, වඳ යට ඇඳුම් තියෙනවා, වඳ දොස්තරලා ඉන්නවා. හරිද? ආක්‍රමණයක් තියෙනවා 2015 වෙනකොට මේක ඉවරයි. ඔන්න ඔය වගේ ජාතිවාදී ප්‍රවේශයක් ආව නුඩේ. අන්නේ ජාතිවාදී ප්‍රවේශය ඇතුලේ කාපා අපේ ප්‍රවේශය මතුනේ නැහැ. මොකද අපිට වඩා ප්‍රබල මාධ්‍ය මෙහෙවපු ප්‍රබල සංවිධාන ශක්තියක් තිබුණු අර ජාතිවාදී ප්‍රවේශය අර ජාතිවාදයට එරෙහිව ප්‍රබල වුණා. ප්‍රබල නිසා දෙමළ සහ මුස්ලිම් අන්තවාදී ජාතිවාදී පිළිබඳ අපේ සැබෑ ස්වභාවය, ඒ කියන්නේ සැබෑ ජාතික සමගිය දිශාවෙන් කරන ජාතිවාදයට විරුද්ධ ප්‍රවේශය අරතරම් ප්‍රමාණයෙන් මතුවේ නැහැ. ඒ සිදුවීම් බොරු කියලාද ඔබ කියන්නේ? දැන් චන්න ජයසුමනලා හැම ඒවා වික්ක තමයි. ඒ සිදුවීම් අරගෙන වික්ක තමයි. මම පුද්ගලිකව හිතනවා. නමුත් ඒ වගේ සංහාරයක් සිද්ධ වෙන්නේ නැද්ද ඔබ හිතන්නේ? මම පුද්ගලිකව හිතනවා. හරිද? ඒ කියන්නේ මා දන්නේ නැහැ කිසිදු පරීක්ෂණ ආයතනයක අපරාධ පරීක්ෂණ. ඒ කියන්නේ පුද්ගලිකව මට තියෙන තොරතුරුනේ. හැබැයි කවුරු හරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකින් හරි සම කොමිසමකින් හරි පරීක්ෂණ හරහා ඔප්පු කරනවා නම් පිළිගන්න කැමතියි. හැබැයි මම පිළිගන්නේ. මම දැනට විශ්වාස කරනවා වඳ කොත්තු නේද? වඳ ඇඳුම් වගේ ඒවා යම් දේශපාලන ව්‍යාපෘතියකට අනුව නිර්මාණය කරන ලද දේ කියලා මම පිළිගන්නවා. හොඳයි. හැබැයි ඒක කවුරු හරි බැහැර කරන්න මට ගෙනත් දෙනවා නම් මෙන්න මෙතන තමයි කොත්තු වික්කේ, මෙයා තමයි මොකක් හරි සාධක තියෙන්න ඉපේ. ඒ සාධක ගිනවන මම පිළිගන්න ලෑස්ති. නමුත් මට දැනට තිබෙන මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස් කොමිසම් වාර්තාවෙත් අපි පිළිගැනීම නොපිළිගැනීම කෙසේ වෙතත් ඒකෙත් මම හිතන්නේ පිළිබඳ අඩංගු වෙලා නැහැ. හරි. ඒ කියන්නේ ඒවා සත්‍යද අසත්‍යද කියන එක. ඔබ වාර්තා පිළිගන්නෙත් නැහැ නේ. ඔව් ඒකයි මම කියන්නේ. පිළි නොගන්නා වාර්තාවකවත්. හරිද? ඒක නෑ කියන එක මම කියන්න හදන්නේ. අඩුම තරමේ. නේද? ඒ නිසා එවැනි එකක් පිළිබඳ මට අවසන් නිගමනයකට ලැබෙන්න බෑ. අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් සමග අද සලකුණේ සාකච්ඡා කරමින් සිටින අපි විරාමයක් අරගෙන එමු. සීමාවෙන් එහා දේශපාලනය